තොර ෆයිනෑන්ස් මොකටද ඉම්පෝර්ටන්ට් මේ වැදගත් වෙන්නේ ෆයිනෑන්ස් කියන. තොර ෆයිනෑන්ස් කියන එක තොර පළවෙනි එක තමයි ෆයිනෑන්ෂියල් ප්ලෑනින්. ඒ කියන්නේ අනාගතයේ වෙන්න පුළුවන් මූල්‍ය අවශ්‍යතා කල්තියා හඳුනාගන්න ඒවට ප්ලෑන් හදනවා. එතන ව්‍යාපාරයේ දැන් හිතන්නකෝ අනාගතයේ අපි මාකට් එක මුදල් මාකට් එකේ තියෙන අනාගතයේ ණය අනුපාතය කියන්නේ ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වෙන්න පුළුවන් වුණොත් එහෙම වැඩි වෙන්න කියලා උපකල්පනය කළොත් එimhe ඒගොල්ලෝ ඉන්වෙස්ට්මන්ට් අඩු කරනවා. කියන අනාගතයේ ඉන්වෙස්ට්මන්ට් ඉන්ට්‍රස්ට් රේට් එක වැඩි වෙනොත් ඒගොල්ලෝගේ බරෝයින් කොස්ට් එක වැඩි වෙනවා. ඒ හින්දා ඒගොල්ලෝ ඉන්වෙස්ට්මන්ට් කරන එක පාඩුයි. ඒ හින්දා ඒගොල්ලෝ අඩු කරනවා. ඒ වගේ කියන්නේ කොහොමද ෆන්ඩ් රේස් කරන්නේ අනාගතයේදී ඒව මොකටද ආයෝජනය කරන්නේ ඒ වගේ ෆයිනෑන්ෂල් සම්බන්ධ තීරණ ගන්නවා. එතකොට ඒ කියන්නේ ව්‍යාපාරයේ ෆයිනෑන්ෂල් සම්බන්ධ තීරණ කියන්නේ මේක ව්‍යාපාරයේ ලාභය කියන්නේ ව්යාපාරයේ ෂෙයා කියන්නේ සාමාන්‍ය කොටස් මේගේ මේ ෂෙයා හෝල්ඩර්ස්ලාගේ මාකට් වැලියු එකට බලපානවා කියලා. එතකොට ලාභය බලපානවා. එතකොට මේකත් ඉතාමත් වැදගත් ව්‍යාපාරයේ. එතකොට අපි කතා කරලා ලයිෆ් ෆ්ලඩ් එක කියලා. එතකොට ඒ වගේ ව්‍යාපාරය සම්බන්ධ ප්ලෑනින් කරනකොට තමයි කියන්නේ ප්ලෑන් කරනවා අනාගතේ මොනවද කරන්න කියලා ගැන සලකා බලනනේ ෆයිනෑන්ස් කියන එක ඉතාමත් වැදගත් වෙනවා. ඊට පස්සේ තමයි acquisition of funds. ඒ කියන්නේ කොහොමද මුදල් රැස් කරන්නේ කියන. එතකොට ව්‍යාපාරයට ක්‍රම තියෙනවා එක විදි ක්‍රම තියෙනවා මුදල් රැස් කරන්න. උදාහරණයක් විදිහට ගත්තොත් ඒගොල්ලන්ට ෂෙයාර්ස් ඉෂු කරලා මුදල් රැස් කර ගන්න පුළුවන්, ඩිබෙන්චර්ස් ඉෂු ගන්න පුළුවන්, ඊට පස්සේ ණයක් ගන්න පුළුවන්, ඊට පස්සේ ඒගොල්ලන්ගේ පේබල් කියන්නේ ඒගොල්ලන්ට ගෙවන්න තියෙන ඒවා ඩිලේ කරන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන්ට ණය රිකුණුම් වලින් ණය හිමියන්ගේ මුදල් එක්සස් ගන්න පුළුවන්. කියන්නේ ණය ගැතියෝ ඉන්නවනේ. ඒතකොට ණය ගැතියන්ට ගෙන් මුදල් ගන්න පුළුවන්. ණය හිමියන්ට මුදල් ඩිලේ කරන්න පුළුවන්. ඒ වගේ ක්‍රම තියෙනවා මුදල් එක්රැස් කර ගන්න. ඒතකොට acquisition method එක තෝරගන්න පුළුවන්. ඒතකොට කොහොමද මුදල් එක්වා ගන්න. කියන්නේ මුදල් රේස් ගන්න. ෆන්ඩ් රේස් ගන්න කොහොමද කියන එකත් වැදගත් වෙනවා ෆයිනෑන්ස් වලදී. ඊට පස්සේ තමයි කොහොමද allocate කරන්නේ funds. මේ රැස් කරගත්ත මුදල් කොහොමද අපි ඉන්වෙස්ට්මන්ට් වලට කියන්නේ මොන වගේ දේවල් වලට ඉන්වෙස්ට්මන්ට් කරන්නේ. ඒකට උදාහරණයක් විදිහට අපි දීර්ඝ කාලීන ණයකින් ගත්ත මුදලක් කියන්නේ දීර්ඝ කාලීන ණයක් කෙටි කාලීන ජංගමවත්කම් වල ආයෝජනය කළොත් එහෙම එතකොට ඔයගොල්ලෝ දන්නවා අපේ දවශීලතාවය තියාගන්නත් ඕනේ ලාභදායීත්වය තියාගන්නත් ඕනේ ව්‍යාපාරයේ. ඒතකොට දවශීලතාවය කියන එක සපුරා ගන්න පුළුවන් දීර්ඝ කාලීන එකක් කෙටි කාලීන එකක් ආයෝජනය කළා. හැබැයි එතකොට කෙටි කාලීන ඒවා ලාභදායීත්වය අඩුයි. ඒතකොට ලාභය අඩු වෙනවා. එතකොට ඒ වගේම කෙටි කාලීන එකක් දීර්ඝ කාලීන වත්කමක ආයෝජනය කළොත් එම ව්‍යාපාරය තුළ තියෙන දවශීලතාවය අඩු වෙනවා ලාභදායීත්වය වැඩි වෙනවා. එතකොට ඒ වගේ ඩිසිෂන් තියෙනවා. එතකොට මේ දෙක මැනේජ් කරන්න ඕනේ. මේක සමතුලිතව පවත්වා ගන්න. ඒ වගේ මේ ෆන්ඩ්ස් කොහොමද allocate කරන්න කියලාත් ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් කරන්න කියලාත් මේ ව්‍යාපාරයේ කන්සර්න් කරන්න ඕනේ. එතකොට ඒකත් වැදගත්කමක් තමයි මේ ෆයිනෑන්ස් වල. ඊට පස්සේ ඩිසිෂන් මේකින් කොහොමද තීරණ ගන්න ව්‍යාපාරයේ මොන වගේ වත්කම්ද ඇක්වයර් කරන්නේ මොන වගේ ෆන්ඩ්ස්ද මෙතඩ් එකද යූස් කරන්නේ. ඒ වගේ ෆයිනෑන්ස් සම්බන්ධ ඩිසිෂන් ගන්නත් මේක වැදගත් වෙනවා. එතකොට ඒකත් වැදගත් වෙනවා. ඊට improve profitability මම ඔයගලන්ටත් කලින් කිව්වා ව්‍යාපාරයක risk එකයි profitability එක අතර relationship එකක් තියෙනවා. ඒ කියන්නේ risk එක වැඩි නම් profitability එක වැඩි, risk එක අඩු නම් profitability එක අඩුයි. ඒනෝ ලාභ කියන්නේ අවදානම් වැඩි නම් ලාභදායීත්වය වැඩි, අවදානම් අඩු නම් ලාභදායීත්වය අඩුයි. එතකොට ව්‍යාපාරයට සිදුවෙනවා මේ ලාභදායීත්වයයි දවශීලතාවය අතර තියෙන සමතුලිතය පවත්වාගෙන යන්න. එතකොට ඒ ව්‍යාපාරය හැමතිස්සෙම බලන්න ඕනේ කොහොමද කාර්යක්ෂමව මේ ෆන්ඩ්ස් ඉෂු කියන්නේ යොදා ගන්න කියලා. ඒතකොට මේ ව්‍යාපාරයේ කාර්යක්ෂම ෆන්ඩ්ස් යොදා ගන්න ඕනේ ඒගොල්ලන්ට පුළුවන් උපරිම ලාභදායීත්වය තියාගෙන දවශීලතාවයකුත් තියාගන්න. දවශීලතාවය වැදගත් වෙනවා ව්යාපාරයේ එදිනෙදා කටයුතු කරගන්න යන්න. ඒ කියන්නේ කාර්ය ප්‍රාග්ධන අවශ්‍යතාව සපුරන්න තමයි මේ දවශීලතාවය උපකාරී වෙන්නේ. ඒතකොට එදිනෙදා සේවකයන්ට වැටුප් ගෙවන්න, මෙටීරියල්ස් මිලදී ගන්න ඒවා. ඒතකොට ඒවට සල්ලි තියාගෙන කොහොමද ව්‍යාපාරයේ ප්‍රොෆිට් එකක් ලොකු ප්‍රොෆිට් එකක් ලබා ගන්න විදිහට ඉන්වෙස්ට්මන්ට් කරන්න. ඒතකොට ඒකත් මේ ප්‍රධානම සාධක වෙන්නේ මේ ෆයිනෑන්ස් ඩිසිෂන් තමයි මේ ප්‍රොෆිටබිලිටි එක බලපාන්නේ. හින්දා මේකත් වැදගත්කමක් මේ ෆයිනෑන්ස් එකේ. ඒතකොට increasing the value of the firms මම කතා කළා මේ ෆර්ම් එකේ ලාභය නැත්නම් earning per share. අපි earning per share හොයනකොට මතක ඇති profit available for common shareholders බෙදනවා අපේ share number of share වලින්. ඒ කියන්නේ net profit එකෙන් අපේ dividends අඩු කරලා
ඒක බෙදනවා total share holding. ඒකට තමයි අපි EPS හොයාගන්න. එතකොට මේ EPS හොයාගන්න අපි profit එක maximize කරන්න. එතකොට ලාභය උපරිම කරන්න. ලාභය උපරිම කරන්න අපි ලාභය උපරිම කරන්න ඕනේ වත්කම් වල ඉන්වෙස්ට්මන්ට් කරන්න. ඒ කියන්නේ අපේ borrowing cost එකට වඩා අපේ ඉන්වෙස්ට්මන්ට් එකෙන් ලැබෙන ප්‍රතිලාභය වැඩි වෙන්න ඕනේ. එතකොට මේ ඒක කෙලින්ම බලපානවා ව්‍යාපාරයේ ෆර්ම් එකේ වැලියු එකට. ඒ වගේම ෆර්ම් එකේ වැලියු එක තීරණය කරන තව බලපානවා මේ අපි වැඩිපුර මොන මේ ඔයගොල්ලෝ දන්නවා මේ මේකේ ව්‍යාපාරයක තියෙන වත්කම් ණය හිමිකම් අනුපාතය කියලා. ඒතකොට ඒ වගේ අනුපාතයක් බලපානවා මේ කොහොමද ව්‍යාපාරයක ප්‍රතිලාභය කියන වැලියු එක තීරණය වෙනකොට. මේ එතකොට හිතන්නකෝ කම්පැනියක් මේ වැඩිපුර ෂෙයාර්ස් ඉෂුව කරනවා කියලා හදිස්සියේ. එතකොට මාකට් එකේ ඉන්න කට්ටිය හිතන්න පුළුවන් මේ කම්පැනි එකකට සල්ලි නැතුව තමයි මේ ෂෙයාර්ස් ඉෂුව කරන්නේ. එතකොට ඒගොල්ලන්ගේ මාකට් එකේ තියෙන ෂෙයාර් වලට තියෙන ප්‍රයිස් එක පහළ යන්න පුළුවන්. එතකොට ඒ වගේ තීරණات බලපානවා. එතකොට වැඩිපුර ෂෙයාර්ස් ඉෂුව කරන්නේ නැතුව ඒගොල්ලෝ මේ රඳවාගත් ලාභ වලින් මේ ඒගොල්ලන්ගේ ඉන්වෙස්ට්මන්ට් අවශ්‍යතාව සපුරා ගන්න බලන්න ඕනේ. ඒතකොට මේ ඉන්වෙස්ට්මන්ට් කියන්නේ ෆන්ඩ් රේස් කරන්න තියෙන මෙතඩ් ගොඩක් තියෙනවා. රඳවාගත් ලාභ අර මං කිව්වා වගේ කෙටි කාලින ණය අයිරා ඊට පස්සේ බැංක් ඩ්‍රාෆ්ට් ඊට පස්සේ ණයමියන්ට ගෙවන එක පොඩක් අඩු කරනවා ණයකෙතින් මුදලින්මට ලබා ගන්නවා. ඒ වගේ මේ ක්‍රම තියෙනවා මේ මුදල් රැස් කරගන්න. ඒතකොට ඒවා දාගන්න මේ පුළුවන් මුදල් ලබන්න මේ increase the firm's value of the කියන increase the value of the firms කියන එකත් වැදගත් වෙනවා මේ ෆයිනෑන්ස් එකකදී. මොකද මේ ව්‍යාපාරයක අවසාන ඉලක්කය වෙන්නේ shareholders ලගේ firm value එක maximize කරන එක. ඊට පස්සේ තියෙනවා අපි කතා කරනවා reason for placing the finance function in the hand of the top management. ඇයි මොකද්ද හේතුව finance function එක මේ top management එක යටතට දාන්න? ඒතකොට ප්‍රධාන හේතු තුනක් ගැන මේකදී කතා කරනවා. පළවෙනි එක තමයි finance decision are crucial for the survival of the firm. ඒ කියන්නේ finance කියන මූල්‍ය තීරණ ප්‍රධාන වශයෙන්ම කියන්නේ crucial. ඒ කියන්නේ ඉතාමත් වැදගත් වෙනවා. ව්‍යාපාර ආයතනයේ දිගු කාලීන කියන්නේ survive වෙනවා කියන්නේ මේ රැඳිලා ඉන්නවට. ඒකට ව්‍යාපාරයේ පැවැත්මට මේ finance decision කියන එක ගොඩක් important. ඒකින්ද තමයි මේ finance function එක top management වල ඇතුළේ ගොඩක් යාට මේ board of directors ලගා ඒ කියන්නේ BOD ලා ඒත් මේක ගොඩක් කට්ටිය කන්සර්න් කරනවා මොකද කොහොමද finance use කරන්න කියලා. ඒත් මේ finance decision crucial වෙනවා මේ ව්‍යාපාරයේ දිගු කාලීන පැවැත්මට. ඊට පස්සේ දෙවෙනි එක කතා කරන the finance action determine the solvency of the firms. ඒ කියන්නේ මූල්‍ය දවශීලතාවය. මේ කියන්නේ ව්‍යාපාරයේ වත්කම් කොහොමද කාර්ය මම ඔයගොල්ලන්ට කලින් කිව්වා කාර්ය ප්‍රාග්ධනයයි දවශීලතාවය කියන්නේ දවශීලතාවයයි ලාභදායීත්වය දෙක අතර තුලනය පවත්වාගෙන යන්න ඕනේ. එතකොට මේ දෙක මොකක් හරි එකක් අන්බැලන්ස් වුණොත් ව්‍යාපාරය මේ කියන්නේ ස්ටේබල් නැහැ. ඒක වෙනස් වෙනවා. ඒ හින්දා මේ ව්‍යාපාරයක මේ තුලනයක් තියාගෙන යන්න හැමතිස්සම මේ කළමනාකරන බලන්න. ඒ කියන්නේ කොහොමද ෆන්ඩ් රේස් කරලා ඒවා කොහොමද ඉන්වෙස්ට්මන්ට් කරන්න කියලා. එතකොට මේක හොඳම උදාහරණය තමයි දිගු කාලීන ණය කෙටි කාලීන කාර්ය ප්‍රාග්ධන වල ඉන්වෙස්ට්මන්ට් කළාට පස්සේ අපේ දවශීලතාවය තියෙන ලාභදායීත්වය නැහැ. ඒ වගේම එතකොට ලාභදායීත්වයට බලපානවා. එතකොට ඒකින්ද ඒක ගැන හිතන්න ඕනේ. එතකොට දවශීලතාවය තියාගෙන ඉන්නවා ලාභදායීත්වය තියාගෙන ඉන්නද කියලා හිතන්න. ඒ වගේම කෙටි කාලීන ණයක් දිගු කාලීන වත්කම් වල ආයෝජනය කළොත් ලාභදායීත්වය තියෙනවා දවශීලතාවය නැහැ. එතකොට ඒ වගේ මේ දෙක අතර තුලනයක් තියාගෙන ඕනේ. ඒකින්දත් මේක මේ top management එක යටතේ තියෙන බලපාන සාධකයක්. ඊට පස්සේ centralization of the finance function can result number of economic ඒ කියන්නේ මේක මධ්‍යගත කරන. ඒතකොට finance function එකකින් තමයි මේ decision ගන්න ගොඩක් ඒවලු. මම කලිනුත් කිව්වා මේ කියන්නේ අර marketing එකේ මොකක් හරි project එකක් කරුවා පස්සේ ඒකේ ඒක approve කරන අන්තිමට finance function එක නැත්නම් accounting මේ manager තමයි approve කරන්නේ. ඒතකොට මේ ෆයිනෑන්ස් කියන එක හැම ෆන්ක්ෂන් එකකම වැදගත්. ඒගොල්ලෝ කියන්නේ හැම ෆන්ක්ෂන් එකම මුදල් කියන දේ වැදගත්. ඒගොල්ලෝ මුදල් ඉන්වෙස්ට්මන්ට් කරන්න නම් ඒගොල්ලෝ මුදල් වලට මුදල් ඇලොකේට් කරන්නේ ෆයිනෑන්ෂල් මැනේජර් හරහා තමයි. ඒතකොට ඒ හින්දා ඒක සෙන්ට්‍රලයිස් කියන මධ්‍යගත කරන එකත් වැදගත්. කියන්නේ ඒක කියන්නේ හැමෝටම කියන්නේ අර টপ මැනේජර් එක හරහා ඒතකොට එතන ඉන්නවා හැම මැනේජර් ලෙවල් එකකම ඉන්නවා. ඒ කියන්නේ හැම මැනේජර් එකම මැනේජ්මන්ට් ෆන්ක්ෂන් එකම නියෝජනය කරනවා. ඒ හින්දා එතන ෆයිනෑන්ස් ෆන්ක්ෂන් එකක් තියෙනවා. මොකද ඒගොල්ලෝ තමයි ෆන්ඩ්ස් ඇලොකේට් කරන්නේ නැත්නම් ෆයිනෑන්ෂල් ඩිසිෂන් ගන්න ව්‍යාපාරේ තියෙන සම්බන්ධය. ඒ ටික තමයි টপ මැනේජ්මන්ට් යටතේ තියෙන හේතු තුන කියලා දාලා තියෙන්නේ.
ඊටසේ රෝල් ඔෆ් ෆයිනෑන්ෂියල් මෙජර් මේක වැදගත් මේක ඉම්පෝර්ටන්ට් මේක ලියන ප්‍රශ්නයකට උත්තරයක් අහන්න ලියන විදිහට අහන්න පුළුවන් ඒ වගේම MCQ එකක් අහන්න පුළුවන්. ඒතකොට ට්‍රැඩිෂනල් රෝල්ස් කියන්නේ ෆයිනෑන්ෂියල් මැනේජර්ස්ලාගේ ඒ කියන්නේ ඉස්සෙල්ලා ඒ කියන්නේ ට්‍රැඩිෂනල් කියන්නේ මේ අලුත් කියන්නේ පරණ රෝල්ස් ඒවා මෙයා තාම තියෙනවා මීට අමතරව නිව් රෝල්ුත් එහෙලා තියෙනවා. ඒතකොට ට්‍රැඩිෂනල් රෝල් තමයි accurate record keeping කියන්නේ ඩීටේල්ස් කියන්නේ පොත් තබන කියලා කියන්නේ මේකට. ඒ කියන්නේ අපි මේ එදිනෙදා වර්තමාන තොරතුරු වාර්තා කරනවා ඊට පස්සේ ප්‍රිපරේෂන් ෆයිනෑන්ස් ඒවා උපයෝගී කරන මේ මූල්‍ය තොරතුරු ඒ කියන්නේ ලෙජර්ස් උපයෝගී කරගෙන මූල්‍ය වාර්තා පිළිල කරන ෆයිනෑන්ෂියල් රිපෝර්ට් ප්‍රිපරේෂන් ඊට පස්සේ මැනේජින් කෑෂ් කියන්නේ මුදල් සම්බන්ධ රිසෝර්ස් ඒ කියන්නේ මූල්‍ය සම්බන්ධ පත්කම් පාලනය කරන එක තමයි ඉස්සෙල්ලාම ට්‍රැඩිෂනල් රෝල්ස් වලින් කතා කරලා. ඒතකොට මීට අමතරව දැන් මොඩර්න් රෝල්ස් ගොඩක් ඇවිල්ලා තිනවා. මේක ගොඩක් මේ කියන්නේ මේක පටු ටිකක් මේ ට්‍රැඩිෂනල් රෝල් කියන්නේ දැන් ඊට වඩා ෆයිනෑන්ස් කියන එක මේ වයිඩ්ලි ස්පෙඩ් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් ලොකු ඒරියා එකක් කවර් වෙනවා. මේක අහන්න පුළුවන්. ඒතකොට රෝල්ස් ඔෆ් මැනේජර් ගම මොනවාද මේ ට්‍රැඩිෂනල් ඒවායි මොඩර්න් ඒවායි දෙකම අහන්න පුළුවන්. මේක MCQ කොටත් අහන්න පුළුවන්. ඒතර මේ ටික තමයි ට්‍රැඩිෂනල් රෝල් ටික. ඊට පස්සේ යට තියෙනවා මොඩර්න් රෝල් ටික යට තියෙනවා. මේ තියෙන මොඩර්න් රෝල්ස්. මේකේ තියෙනවා forecasting the finance requirement. කියන්නේ අනාගතයේ තියෙන මූල්‍ය අවස්ථා නිර්ණය කිරීම. මේවා මතක තියාගන්න ඕනේ. forecast කියන්නේ අනාගතයේ තියෙන මූල්‍ය අවස්ථා නිර්ණය කරනවා. අනාගතයේ වෙන්න පුළුවන් මූල්‍ය අවදාන නිර්ණය කරනවා. ඒ කියන්නේ ගොඩක් decision පැත්තට තමයි බර වෙලා තියෙන මේ modern roles side. ඊට raise of funds from investor කියන එක එක ක්‍රම වලින් මුදල් ව්‍යාපාරය තුළට ගලා ගන්නවා කියන්නේ. ලබා ගන්න මාර්ග සලකා බලනවා. ඊට පස්සේ investment funds value enhancing project ඒ කියන්නේ අපි ලබාගත් මුදල් අපේ ෆර්ම් එකේ වැලියු එක වැඩි වෙන විදිහට ප්‍රොජෙක්ට් වලට යූස් කරනවා. ඒක තමයි වැලියු ඉන්වෙස්ට්මන්ට් ෆන්ඩ් ඉන් ද වැලියු එන්හාන්සින් ප්‍රොජෙක්ට් කියලා කියන්නේ. කියන්නේ අපි යොදාගත්ත මුදල් අපේ ෆර්ම් එකේ වැලියු එක වැඩි වෙන ප්‍රොජෙක්ට් වලට යොදවනවා. ඊට පස්සේ managing funds manage funds generated by the operation. ඒ කියන්නේ අපේ එදිනෙදා කියන්නේ ඔපරේෂන්ස් කියන්නේ ඔපරේෂන් ඇක්ටිවිටීස් කියන්නේ එදිනෙදා සිදුවන කාර්යයන් ඒ වගේ ජෙනරේට් කරන ෆන්ඩ්ස් උදාහරණයක් ඩේලි සේල් එකකින් අපිට මුදල් හම්බ වෙනවා. ඒතකොට ඒවා කල්පනාකරණයත් අයත් වෙන්නේ මේ මොඩර්න් ෆයිනෑන්ස් රෝල් එකට යටතට. ඒතකොට මේකේ යටත් තමයි මේ ඩේ ටු ඩේ ෆයිනෑන්ස් ඇක්ටිවිටි කියන්නේ කාර්ය ප්‍රාර්ථනා අවශ්‍යතාවත් නැත්නම් කාර්ය ප්‍රාර්ථනා ඉදන දෙදිනදා ලැබෙන මුදලුත් කල්පනාකරණය කරන්නේ ෆයිනෑන්ෂල් මැනේජර්. රිටර්න් ඔෆ් ද ෆන්ඩ්ස් ෆොර් ඉන්වෙස්ටර්. ඒ කියන්නේ අපි ඩිවිඩන්ඩ්ස් බෙදා හරිනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ මම කලිනුත් කතා කළා ෆයිනෑන්ස් එක ගැන බෙදන කොටස් කියන්නේ ඩිසිෂන් වල හතරක් ගැන කතා කරනවා. ෆයිනෑන්ස්මන්ට්, ඉන්වෙස්ට්මන්ට්, ඩිවිඩන්ඩ්, ඒ වගේම ලික්විඩ් ඩිසිෂන්. මේ හතර තමයි ප්‍රධාන ඩිසිෂන් ටික කියන්නේ. එතකොට ඒක යටතේ තියෙනවා ඩිවිඩන්ඩ් ඩිසිෂන්. එතකොට රිටර්න්ස් ඒ කියන්නේ අපේ ඉන්වෙස්ට්මන්ට් වල නැත්නම් ෂෙයා හෝල්ඩර්ස්ලාට ප්‍රතිලාභ. කියන්නේ earning කියන්නේ ඒකට කියන ලාභාංශ ගන්නවා. ඊට රීඉන්වෙස්ට්මන්ට් ෆන්ඩ් කියන්නේ ඒ කියන්නේ අපි කියන්නේ ඉන්වෙස්ට් කරනවා කියන්නේ අපි ඉන්වෙස්ට් කරලා තියෙන ප්‍රොජෙක්ට් එකක්. ඒ ප්‍රොජෙක්ට් එකේ ඉන්වෙස්ට්මන්ට් එක ඉවරයි. උදාහරණයක් හිතන්න අපි බාන්දාරකාර බැඳුම් කරයක ඉන්වෙස්ට් කරනවා අවුරුද්දක. ඒක කල් පිරෙනවා අවුරුද්ද. ඒක අදට කල් පිරලා ඉවරයි. ඒ ෆන්ඩ්ස් ඒකෙන් ලැබිච්ච මුදලුත් ආයෙත් අරගෙන තව අලුත් ප්‍රොජෙක්ට් එකක ඉන්වෙස්ට්මන්ට් කරනවා. ඒතර ඒකත් අදාළ වෙන්නේ මොඩර්න් රෝල්ස් වලට මේ ෆයිනෑන්ස් මැනේජර් වලට. ඒ කියන්නේ නැවත ඉන්වෙස්ට් කරනවා ෆයිනෑන්ස් ෆන්ඩ්ස් මේ නව ප්‍රොජෙක්ට් වලට. ඊට පස්සේ තියෙන්නේ coordinate with the other department. ඒ කියන්නේ අද අනිත් department තියෙන coordinate කියන්නේ සහයෝගීතාවයකින් වැඩි කරනවා. ඒ කියන්නේ coordinate කරනවා කියන්නේ අපි කියන්නේ එක් රැස්ව වැඩ කරනවා ඒ වගේ දෙයක්. ඒතකොට අනිත් department තියෙනද department තියෙනවා කියන්නේ marketing department එක HR එක තියෙනවා, production department එක තියෙනවා, ඊට පස්සේ IT department මේවත් එක්ක සහයෝගයෙන් වැඩ කරන එක. ඒක වැඩ කරන එකත් මේ කියන්නේ ඒගොල්ලෝ එක එක ප්‍රොජෙක්ට් ඉදිරිපත් කරනවා. ඒවට මුදල් සපයන්න, ඒවට උපදෙස් දෙන්න, ඒ වගේ NPV කරන ගන්න ඒකේ මේ කියන්නේ ඒ ඉන්වෙස්ට්මන්ට් ඒ ප්‍රොජෙක්ට් එක හොඳයිද කියලා කැල්කියුලේට් කරන මේ ඒතකොට මේ වගේ මේවට වෙනම කැල්කියුලේෂන් තියෙනවා. මේවට වෙනම දවශීලතා අනුපාතය මේවා තියෙනවා. එතකොට ඒවා කැල්කියුලේට් කරලා ව්‍යාපාරයේ දවශීලතාව මෙෂර් කරනවා. ඊට පස්සේ ලාභදායීත්ව අනුපාත කැල්කියුලේට් කරලා ව්‍යාපාරයේ ලාභදායීත්වය මෙෂර් කරනවා. එතකොට ඒ වගේ ඒ මෙෂර්මන්ට් අරගෙන ඒවෙන් ඩිසිෂන් ගන්න එක තමයි මේ මොඩර්න් රෝල් අතරේ ගොඩක්ම වෙන්නේ. එතකොට මේ ටික තමයි මොඩර්න් රෝල් යන්නේ. ඊට පස්සේ කලින් කතා කරලා ට්‍රැඩිෂනල් රෝල්ස් ඒ කියන්නේ කාර්යයන් account කියන්නේ පොත් තබන එක ඊට පස්සේ account හදන එක ඊට පස්සේ මූල්‍ය සම්බන්ධ පොඩි පොඩි තීරණ ගන්න එක තමයි ඉස්සෙල්ලා ෆයිනෑන්ස් මැනේජර්ට තිබ්බේ. දැන් ඒක ගොඩක් වැඩි වෙලා තිනවා. ඒගොල්ලෝ ફોකාස් කරන මේ වගේ අලුත් ෆන්ක්ෂන් ටිකක් එක්ක ආවලා තිනවා. ඒතකොට මේක ලියන ප්‍රශ්නකට අහන්නත් පුළුවන්, MCQ කට අහන්නත් පුළුවන්.
එතන මේ රෝල්ස් ටික තමයි දෙනවා. මේ රෝල්ස් එක දීලා මේක මොකකටද එන්නේ කියලා මේ අහන්න පුළුවන්. ඒ වගේම ඊළඟ ස්ලයිඩ් එකෙන් කතා කරනවා ඩිසිෂන් ටේකන් බයි කියන්නේ තීරණ මොන වගේ තීරණද ගන්න ෆයිනෑන්ෂල් මැනේජර්ස් කියලා. ඒතකොට මේවා ලොකුවට බයි හાર્ට් කරන්න ඕනේ නැහැ. මේක නිකන් කියවන්න ගියාම තේරෙනවා අපිට. ඊට පස්සේ the asset the firm should. ඒතකොට මොන වගේ asset ද firm එකක් acquire ගන්න. මුලදී ගන්න ඕනේ මොන වගේ asset එකක්ද කියලා ඒ සම්බන්ධ තීරණ ගන්න ෆයිනෑන්ෂල් මැනේජර්. ඒ වගේම ෆයිනෑන්ෂල් මෙතඩ්. ඒ කියන්නේ මොන වගේ ෆයිනෑන්ෂල් මෙතඩ් එක කියන්නේ මොන වගේ මෙතඩ් එකකින්ද ෆයිනෑන්ස් එක්ස්ප්‍රෙස් කරන්නේ. කියන්නේ ෂෙයා ඉෂුව කළාද, ඩිබෙන්චර්ස් යවලාද, නැත්නම් රඳවාගත් කියන්නේ රිටර්න් අර්නිස්ද, රඳවාගත් ලාභ වලින්ද, ඒ වගේ මොන මෙතඩ් එකකින්ද ෆයිනෑන්ස් රේස් කරන්න කියලා තමයි ෆයිනෑන්ෂල් මෙතඩ් වලින් කියන්නේ. So the proper mix of the various source of fund. ඒ කියන්නේ අපි ඉන්වෙස්ට්මන්ට් කරනකොට ඔයගොල්ලෝ දන්නවා එක විදිහට මේ එක ඇසෙට් එකට ඉන්වෙස්ට් කරොත් එහෙම අපිට මොකක් හරි වෙලා පාඩුවක් නොත් වෙන්න පුළුවන් පාඩුව වැඩි. ආයෝජන කළඹ කියලා. ඒතර මේ කළඹක තමයි ආයෝජනය කරන්නේ. ඒතර කොහොමද මේක තීරණය කරන්නේ? ඒතර අපි කොච්චර ප්‍රමාණයක් භාණ්ඩාගාර බෙදුම් වලට කියන්නේ තුන්වෙනි එක මම කියන්නේ. ඒතර කොච්චර ප්‍රමාණයක් භාණ්ඩාගාර බෙදුම් වලට ඉන්වෙස්ට් කරනවද? ඊට පස්සේ කොච්චර ප්‍රමාණයක් ෂෙයාර්ස් ගන්න හදනවද? ඊට පස්සේ කොච්චර දිගු කාලින වස්තම් වලට ආයෝජනය කරනවද ව්‍යාපාර ඇක්ටිවිටීස් ඒ වගේ මික්ස් එකක් තියාගන්න ඕනේ. එතකොට මේ බොන්ඩ්ස් ඊට පස්සේ බැඳුම් කර සාමූහික ඊට පස්සේ ටික තියෙනවා ඊට පස්සේ තව මොනවද තියෙන්නේ එක එක වර්ගයේ බැඳුම් කර තියෙනවා. එතකොට ඒ වගේ මේ මොනවටද ඉන්වෙස්ට් කරන්න කියලා තමයි මේක බලන්න ඕනේ. ඒක තමයි මේ proper mix of the various source of funds. හරිද? ඊට පස්සේ කතා කරනවා මේ distribution of profit and the dividend. කොහොමද මේ profit එක කියන්නේ ලාභ බෙදා හරින්නේ කොහොමද? නැත්නම් ලාභාංශ බෙදා හරින්නේ කොහොමද? ඒ සම්බන්ධ තීරණ ගන්නෙත් ෆයිනෑන්ස් එකෙන් තමයි කියන්නේ ෆයිනෑන්ස් මැනේජර් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ does the firms allocate the cash. පළවෙනි 1 2 3 පස්වෙනි පොයින්ට් එක මට හරියට මතක නැහැ. මම ඒකට බලලා කියන්නම්. ඊපස්සේ which customer should offer the credit. ඒ කියන්නේ මේ මොන වගේ කස්ටමර්ස්ලට මේ අපි මේ සහනය ලබා දෙන්නේ මොන වගේ කස්ටමර්ස්ලා ණය සහනය ලබා දෙන්නේ. ඒ වගේ තේ උදාහරණයක් විදිහට දැන් හිතන්නකෝ ව්‍යාපාරයක් තියෙනවා. ව්‍යාපාරයේ දිගු කාලින කස්ටමර් කෙනෙක් ඉන්නවා. ඒතකොට එයාට මේ අපි එයාත් එක්ක හැමතිස්සෙම නිරන්තරයෙන් කටයුතු කරනවා. කියන්නේ ගනුදෙනු කරනවා. ඒතකොට එයා මොකක් හරි ප්‍රශ්නයක් කියලා එයාගේ ක්‍රෙඩිට් පීරියඩ් එක මොකක් හරි ක්‍රෙඩිට් පීරියඩ් එකක් නැත්නම් සහන කාලයක් කිව්වොත් අපි එයාට දෙන්නේ මොනවද? ඉතින් ඒ වගේ කස්ටමර්ස්ලට කාටද ඔෆර් දෙන්නේ කියන්නේ ක්‍රෙඩිට් ඔෆර්ස් දෙන්නේ කියලා තමයි මේකේ කතා කරන්නේ. ඒතකොට ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් නැත්නම් අපේ මේක මේ අනිත් විදිහට ගන්නත් පුළුවන්. ඒ කියන්නේ අපේ කස්ටමර්ස්ලා ඉන්නවා. කියන්නේ දිගුවන ප්ලැටිනස් කස්ටමර්ස්ලා ගෝල්ඩන් ඊට පස්සේ ප්‍රීමියම් එහෙම කට්ටිය ඉන්නවා. ඒතකොට ඒගොල්ලන් මොන කට්ටියද ඔෆර් එකක් දෙන්නේ? මොන කට්ටියද ඩිස්කවුන්ට් දෙන්නේ? ඒවයි තීරණ ගන්නෙත් ෆයිනෑන්ෂල් මැනේජර් කෙනා කියලා තමයි මේ කියන්නේ. ඒතකොට how much investor should be held ඉන්වෙන්ටරි ඊට පස්සේ කොච්චර ඉන්වෙන්ටරිස් ඒ කියන්නේ ඉන්වෙන්ටරිස් කියන්නේ අපේ මේ තොග. අපි කොච්චර තොග තියා ගන්න ඕනද ව්‍යාපාර සතු කියලා ඒක තීරණය කරන්නේත් ෆයිනෑන්ෂල් මැනේජර් කිය තමයි කියන්නේ. is merger acquisition is advisable. ඒ කියන්නේ මොකක් හරි ආයතනයක් අපි ඔයගොල්ලෝ දන්නවා ව්‍යාපාරයක් ආයතනයක් තව ආයතන දෙක එකට ජොයින් වෙනවා මර්ජ් වෙනවා කියන. කියන්නේ දෙක එකට ජොයින් වෙනවා. ඒ කියන්නේ A කියන එකයි B එකයි උදේ AB වෙනවනම් ඒක මර්ජ් වෙනවා කියන. acquisition කියන්නේ A එක acquire කරනවා B එක. ඒතකොට B එක නෑ A කියලා එකක් විතරයි තියෙන්නේ. ඒතකොට මේකද කියන්නේ මේ කියන්නේ අපි මේ කියන්නේ මේ ෆයිනෑන්ස් එක කියන තමයි ඇඩ්වයිස් දෙන්නේ. මේ මොකක් හරි ව්‍යාපාරයක් අත්පත් කර ගන්නවා මේක මර්ජ් කරනවද නැත්නම් acquire කරනවද කියලා කරන්නවද කියලා මේ ඇඩ්වයිස් දෙන්නේ ෆයිනෑන්ෂල් මැනේජර් කියලා තමයි මේකද කියන්නේ. ඒතකොට ඒ ටික ඒගොල්ලෝ තමයි ඩිසිෂන් ගන්න මේ සම්බන්ධ තීරණ ගන්න. ඒ තමයි මේකද කියන්නේ. ඊට පස්සේ තියෙනවා මේ ඩිසිෂන් by the taken by the ෆයිනෑන්ෂල් මැනේජර්. ඒ කියන්නේ ප්‍රධාන තීරණ මොනවද ගන්න තේකන. මේක ඉතාමත් වැදගත්. ඒතකොට ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන්. ඒ කියන්නේ මුදල් කොහොමද ආයෝජනය කරන්නේ? ෆයිනෑන්ෂල් ඩිසිෂන් කොහොමද මුදල් එක්ස්ප්‍රෙස් කරන්නේ? වයින් කොහොමද ඩිවිඩන්ඩ් කියන්නේ එතකොට ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් කියන්නේ මොන වගේ වත්කම් වලටද ව්‍යාපාරය ආයෝජනය කරන්නේ? ඒක තමයි ඉන්වෙස්ට්මන්ට් ඩිසිෂන් කියන්නේ. මොන වගේ වත්කම් වලටද ආයෝජනය කරන්නේ? ෆයිනෑන්ෂල් ඩිසිෂන් කියන්නේ කොහොමද ව්‍යාපාරයේ මුදල් සපයා ගන්න එක තමයි ෆයිනෑන්ෂල් ඩිසිෂන් කියන්නේ. ඩිවිඩන්ඩ් ඩිසිෂන් කියන්නේ කොහොමද අපි ව්‍යාපාරයේ මේ අවුරුද්දේ ලාභාංශ ගෙවනවද නැද්ද කියන එක තීරණය ගන්න සම්බන්ධ තීරණ සම්බන්ධව ඩිවිඩන්ඩ් ඩිසිෂන් කියලා කියන්නේ. ඊට ලික්විඩිටි කියන්නේ ලික්විඩිටි කියන්නේ දවශීලතාව කොහොමද කාර්ය ප්‍රවර්තනයයි අපි කියන්නේ ලාභදායීත්වයයි දවශීලතාවය කොහොමද මැනේජ් කරන්නේ ඒක තමයි ලික්විඩිටි ඩිසිෂන් කියලා කියන්නේ.
ඒ දෙක අතර තුලනයක් පවත්වාගෙන යන එක තමයි ලික්විඩ් ඩිසිෂන් කියලා කියන්නේ. ඒතර මේ තුන තමයි තියෙන ප්‍රධාන ඩිසිෂන් ටේක් කියන්නේ ගන්න මේ ෆයිනෑන්ෂල් මැනේජර්ස්. ඊට පස්සේ කතා කරනවා objective of the financial management. එතකොට objective of the financial management objective of the financial manager may be broadly divided into two parts. එතන profit maximization and wealth maximization. එතකොට ව්‍යාපාරයේ financial management කේදී objective එක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට ගන්නවා. එකක් තමයි profit maximization අනිත් එක wealth maximization. එතකොට profit maximization කියන්නේ ලාභය උපරිම කරන wealth maximization කියන්නේ ව්‍යාපාරයේ කොටස් විනාගේ ඒ වගේ වෙළඳපොළ කොටස උපරිම කරන එක. එතකොට අපි මේ දෙක වෙන වෙනම කතා කරනවා ආලෙදී. This is main profit maximization. The main aim of the aim is any kind of economic activities is to earn profit. ඒ කියන්නේ මේ profit maximization කියන්නේ ව්‍යාපාරයේ කොහොම හරි කරලා ව්‍යාපාරයේ ලාභ උපරිම කරන එක කියන්නේ ලාභ වැඩිපුර කරන එක තමයි profit maximization එක කියන්නේ. ඒත් මේකෙදි concern කරන function mainly the earning. ඒත් මේකෙදි හැම function එකක්ම කියන්නේ functioning mainly focus on the profit. කියන්නේ කොහොමද profit එක earn කරන්න කියලා තමයි මේකෙදි කියන්නේ. මේකෙදි සලකා බලන්නේ කොහොම හරි තියෙන සම්පත් උපයෝගී කරන වැඩි profit එකක් හොයන එක. ඒතර මේක එච්චර හොඳ නෑ. මේක හොඳ මෙතඩ් එකක් නෙමෙයි. මේකෙදි ඒක සම්පත් අවභාවිතා වෙන්න පුළුවන්. විශාල සම්පත් නාස්තියක් වෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. අනික මේකෙදි ඩ්‍රොබැක්ස් ගොඩක් තියෙනවා. ඒතකොට මේක සාමාන්‍යයෙන් ඔබ්ජෙක්ටිව් එකක් විදිහට කන්සිඩර් කරන්නේ නැහැ. මේක ඔබ්ජෙක්ටිව් එකක් තමයි. වුණාට මේක කියන්නේ හොඳ ඔබ්ජෙක්ටිව් එකක් විදිහට කන්සිඩර් කරන්නේ නැහැ. කියන්නේ ව්‍යාපාර අල්ටිමේට් ඔබ්ජෙක්ටිව් එක කියලා ගන්නේ wealth maximization. ඒතර මේකේ ෆයිනල් කියන්නේ අල්ටිමේට් ඔබ්ජෙක්ටිව් එක තමයි wealth maximization කියන්නේ profit maximization එකේ අපි අල්ටිමේට් ඔබ්ජෙක්ටිව් විදිහට ගන්නේ නැහැ. ඒතර මේක ඔන්න මම කියන් යනවා මේ ටික ඔක්කොම කියවන්නේ මේක ලොකුම අවුරුදු දෙයක් මේ ස්ලයිඩ් වල ලොකු දෙයක් තිබ්බේ නැහැ හැබැයි මට එක්ක විතරක් business concern is also functioning mainly for the purpose of earning profit. Profit is a measure the techniques to understand in the business efficiency. profit එක කියන්නේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවය measure කරන ටෙක්නික් එකක් කියලා කියන්නේ. ඒතකොට ව්‍යාපාරයේ කාර්යක්ෂමතාව measure කරන්න පුළුවන් profit එකකින්. ඒක ගැන තමයි කියන්නේ. profit maximization is also the traditional and the narrow approach which aim to maximize the profit as a organization. ඒතකොට මේක narrow approach එක මේ කියන්නේ පටු ක්‍රම එකක් විතරයි. මේකෙදි කොහොමද profit එක උපයෝග කියන්නේ කොහොමද maximize කරන්න එක ගැන විතරමයි හිතන්නේ. ඊට අමතරව කිසිම දෙයක් ගැන හිතන්නේ නැහැ කියලා තමයි මේක කියන්නේ. ඒතකොට මම කලින් කිව්වා මේක එච්චර හොඳ එකක් නෙමෙයි කියලා. ඒතකොට ඒකින්ද ඒකේ drawbacks තියෙනවා. ඒ කියන්නේ මේ drawbacks කියන්නේ මේකේ කියන අවාසි වගේ ඒවා තියෙනවා profit maximization එකේ objective. ඒතකොට මේක